හොඳයි. අද දවසේ අපි ප්‍රතිශත පාඩමේ අග කොටස මේ මුලේ දැන් අපි සෑහෙන දවසක් අපි මේ පාඩම කරගෙන ගියා. ඒකට අද දවසේ ප්‍රතිශත වල අන්තිම කොටසේ නේ අන්තිම ගණන් ටික තමයි අපිට හදන්න තියෙන්නේ. ඒකට මම මාතෘකාවක් ඉදිරියේ කතා කරා. මොකද්ද මාතෘකාවක් ඉදිරියේ කතා කරේ? යම් ප්‍රමාණයක් මුළු ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස දුන් විට මුළු ප්‍රමාණය සෙවීම කියලා. දැන් ඒක මාතෘකාව තේරෙන්නේ නැහැ කියලා මම කිව්වා. ගානක් හදලා තමයි අපි තේරුම් ගන්න ඕනේ කියලා කිව්වා. එතකොට මේ අභ්‍යාසයේ පළවෙනි ගැටලුව මම ඊයේ විසඳුවා. ඒක නැවත මම අද මේ ගැටලුව විසඳනවා. ඇයි දැන් ඊයේම සම්බන්ධ නොවුණු පිරිසක් හිටියොත්. හරි? දැන් එහෙම සම්බන්ධ වෙන්න බැරි නම් මම ඊයේ ඔයාලට මේ වීඩියෝ එක රෙකෝඩ් කරලා දැම්මා. ඒක බලලා පොඩ්ඩක් ගන්න අයිඩියා එකක් ගන්න පුළුවන්. මේක පැහැදිලිද දන්නේ හරි. අපි බලමු දැන් මේ පළවෙනි ගැටලුව මොකක්ද කියන්නේ? පුද්ගලයෙකුගේ වැටුපෙන් 130ක් රුපියල් 7200ක් නම් නේද? 7200ක් නම් වැටුප කීයද කියලා තමයි ඒක. ඒතර මම කියලා දුන්නා මේ ගැටලුව හදනකොට මේ තියෙන වාක්‍යස තියෙනවා. ඒතර මුළු වැටුපෙන් 130ක් තමයි කියලා තියෙනවා. වැටුපෙන් 130ක් කියන්නේ නම් රුපියල් 7200යි. එහෙනම් මේක නැවත වෙනස් කරගත්තොත් වැටුපෙන් හරි වැටුපෙන් 101ක් කියලා කියන්නේ එහෙනම් එතකොට 30න් බෙදන්න ඕනේ. එතකොට 101 වෙනවා. එතකොට රුපියල් 7200 බෙදන්නත් ඕනේ 30. එතකොට 101ක් වෙනකොට වැටුපෙන් 101ක් කියන්නේ නම් රුපියල් 7200 බෙදෙන 30යි. එතකොට අපි මුළු වැටුපනේ ඕනේ. එහෙනම් මුළු වැටුප හොයන්නේ එහෙනම් මුළු වැටුප නැත්නම් වැටුපෙන් 100ක් තමයි හොයන්න ඕනේ. එහෙනම් මේක අත්පාඩම් කරගත්තත් කමක් නැහැ කියලා කිව්වම එහෙනම් වැටුපෙන් 100ක් කියලා කියන්නේ එහෙනම් රුපියල් මේ ආපු උත්තරේ 7200 30න් බෙදලා ආපු උත්තරේ ගුණ කරනවා 100. ඊට පස්සේ මම සුළු කරන විදිහ කියලා දුන්නා. සුළු කරන්නේ කොහොමද එනවා? මෙතන බිඳුවට බිඳු සුළු වෙලා යනවා. ඊට පස්සේ 3ට 3 1යි 72ට නේද? ඒකට මෙන්න මේ විදිහට 72ට 3 1 24යි. අවසාන පිළිතුර අපිට යන්න නම් 24.3. රුපියල් 24000යි. එහෙනම් අවසාන පිළිතුර වෙන්නේ රුපියල් 24000යි. එනිස අපිට ලියන්න පුළුවන් වැටුප කියන්නේ නේද රුපියල් 24000යි. මේ විදිහට අපි දෙවෙනි ගැටලුවත් අපි හදාගෙන යමු. දැන් දෙවෙනි ගැටලුවෙන් කියන්නේ මොකක්ද කියලා බලමුකෝ. හරි? හරි. දෙවෙනි ගැටලුවෙන් කියන්නේ එක්තරා වැසි දිනක පාසලක ළමයින්ගේ පැමිණීම 60ක් විය. ඒ දින පාසල් පැමිණි ළමයි ගන්න 420ක් නම් පාසලේ මුළු ළමයි ගන්න සොයන්න. එතකොට මේ ගැටලුවේ මුළු ළමයින්ගෙන් නේද? පාසලේ ඉන්න මුළු ළමයින්ගේ එතකොට අපි ලියමු මුළු ළමයින්ගෙන් 160ක් තමයි ඔන්න වෙලා තියෙන්නේ. ආපු 60 දීලා තියෙනවා කීයද? සංඛ්‍යාත්මක අගයක් 420යි. එහෙනම් මුළු ළමයින්ගෙන් 160ක් කියන්නේ 420යි. එහෙනම් මුළු ළමයින්ගෙන් 101ක් කියලා කියන්නේ එහෙනම් 420 බෙදීම 60. එතකොට ඔව්. දැන් අපෙන් අහන්නේ පාසලේ මුළු ළමයි සංඛ්‍යාව. එහෙනම් මුළු ළමයින්ගෙන් දෙන්නේ මුළු ළමයින්ගෙන් 100ක් තමයි හොයන්න කියලා තියෙන්නේ. හරි එකම විදියයි. එතකොට 420 60න් බෙදුවා 100න් ගුණ කරමු. දැන් අපිට සුළු කරලා උත්තරේ ගන්න පුළුවන් නේ. දැන් බලමු කොහොමද සුළු කරන්නේ කියලා. මේ බිඳුවත් උන මේ බිඳු සුළු කරන්න පුළුවන්. 6 ටිකයි. එතකොට 7ක් 6 42යි නේ. නේ 7ක් 5
35යි 4යි 42යි. එහෙනම් 4ක් 100 කියන්නේ මේ පාසලේ ඉන්න මුළු සංඛ්‍යාව කීයද? ශිෂ්‍ය සංඛ්‍යාව 700. නිසා පාසලේ සිටින මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 700යි. හොඳයි. අපි එහෙනම් තුන්වෙනි ගැටලුවට යමු. තුන්වෙනි ගැටලුවේ මොකක්ද කියන්නේ කියලා බලමුකෝ. පුද්ගලයෙකුගේ ළඟ තිබූ මුදලින් 65ක් වියදම් කරා. වියදම් කරාට පස්සේ ඌ ළඟ ඉතුරු මුදල රුපියල් 1400. දැන් පුද්ගලයෙකු සතු මුදලින් 65ක් වියදම් කරා. ඔන්න බලන්න. වියදම් කළ ප්‍රමාණය. අපි මෙහෙම ලියමුකෝ. මේ වාක්‍ය පොඩ පැටලෙනවා. ඒක තමයි මම ලියනවා. වියදම් කළ ප්‍රමාණය 100ට කොච්චරද? කාටද දෙන්න පුළුවන්? 100ට 65යි. දැන් 100ක් තිබ්බොත් 65ක් වියදම් කරනවා. එහෙනම් ඉතිරි ප්‍රමාණය එහෙනම් 100න් 65ක් අඩු කරාම කීයද? එහෙනම් 35. එහෙනම් ඉතිරි මුදල් ප්‍රමාණය. ඉතිරි මෙන්න මෙතන ඉතාම වැදගත්. වියදම් කරා 100ට 65ක්. ඉතිරි මුදල් ප්‍රමාණය එහෙනම් 135යි. එහෙනම් ඔන්න 135ක් කියන කොටස තමයි දීලා තියෙන්නේ. එහෙනම් කීයද? 1400. ඔන්න ඕක නැත්තම් පැටලි. ඒතර 165ක් කියන්නේ රුපියල් 1000ක් නෙවෙයි. මුදලින් 165ක් වේදම් කළ පසු ඔහු ළඟ ඉතිරි වූ මුදල රුපියල් නේද? එහෙනම් ඉතිරි මුදල තමයි ඔන්න 1400 වෙන්නේ. දැන් ඔය තාමත් වැදගත්. එහෙනම් ඒක තේරුම් ගන්නට වෙනවා. හරිද? හරි. ඒක තාමත් වැදගත් කොටසක් තේරුම් ගන්නට වෙනවා. හරි. අන්න එහෙනම් පියවර දෙකක් ලියුවා. එහෙනම් අපිට දැන් ලියා ගන්න පුළුවන්. කොහොමද ලියන්නේ එහෙනම්? එහෙනම් ඉතිරි මුදලින් මුදල් ප්‍රමාණය තියෙනවා. එහෙනම් මුළු මුදලින් 135ක් කියලා කියන්නේ නම් 1400 කියනවා නේද? මෙන්න මේක තේරුම් ගන්න. ඊට පස්සේ මේක සුළු කරගෙන මුළු මුදල හොයන්න පුළුවන්. එහෙනම් අපිට හදන්න පුළුවන් මුළු මුදලින් 135 එක කරගන්න 35න් බෙදලා. මුදලින් 100ට එකක් හොයාගන්න එහෙනම් කොහොමද? 1400 බෙදනවා 35. දැන් එහෙනම් මුළු මුදලින් 100ක් තමයි හොයන්න ඕනේ. ඒතර 1400 35න් බෙදලා 100ට 100න් නෙවෙයි දැන් ගුණ ගන්න 100 මතක තියාගන්න. දැන් අපි සුළු කරමු. 35ට 35 එකයි 1400ට 40යි. එහෙනම් 40 100ක් කියන්නේ එහෙනම් රුපියල් 4000 නේද? දැන් මෙතන රුපියල් 4000 හිම නිසා අවසාන පිළිතුර අපිට ලියන්න පුළුවන්. ඔහු සතු මුළු මුදල දෙනවා. ඔහු සතු මුළු මුදල රුපියල් 4000ක් කියලා ලියන්න. හරි අපි එහෙනම් හතරවෙනි ගැටලුවටත් යමු. හතරවෙනි ගැටලුවෙන් කියන්නේ අර විදිහටම බලමුකෝ. ලෝහ මිශ්‍රණයක් සාදා ඇත්තේ යකඩ හා තුත්තනාගම් මිශ්‍ර කිරීමෙනි. ඒ කියන්නේ ලෝහයක් තියෙනවා. අපි දන්නා මිශ්‍ර ලෝහයක් හදන්න නේද? යකඩ, තුත්තනාගම් කියන ලෝහ මිශ්‍ර කරලා තමයි මේක හදන්නේ. මිශ්‍රයෙන් 70ක් තුත්තනාගම්. එහෙනම් තුත්තනාගම් ප්‍රමාණය අපි ලියමුකෝ. එහෙනම් හොඳ තේරුම් ගමු. අනේ හිමීට තේරුම් ගමු. තුත්තනාගම් ප්‍රමාණය. තුත්තනාගම් ප්‍රමාණය 136යි. එහෙනම් මේකෙන් අපිට හොයාගන්න පුළුවන් මොනවද? යකඩ ප්‍රමාණය හොයාගන්න. උතර මේක දීලා තියෙනවා මේ මිශ්‍ර කළ යකඩ ප්‍රමාණය රෑන් විදියට. එහෙනම් අපි මේකේ තේරුම් ගමු. එහෙනම් යකඩ ප්‍රමාණය මිශ්‍ර කළ යකඩ ප්‍රමාණය හොයාගන්නේ කොහොමද? කාටද කියන්නේ? 100න් 36ක් තුත්තනාගම් නම් ඉතුරු ප්‍රමාණය 100න් කීයද? 36ක් අඩු කරා. 100න් 36ක් අඩු කරාම කීයද ළමයි?
ඔව් 164යි. හරි. දැන් උතර 164යි. දැන් යකඩ ප්‍රමාණය ඔන්න සංඛ්‍යාත්මක වගේ දීලා තියෙන 100ට. එහෙනම් මුළු යකඩ ප්‍රමාණය නේ මිශ්‍ර ලෝහයෙන් දෙන්න. මිශ්‍ර ලෝහයේ කියන්නේ මුළු ප්‍රමාණය. මිශ්‍ර ලෝහයෙන් 164ක් කියන්නේ එකම දේ කරගෙන යන්නේ නේ. මිශ්‍ර ලෝහයෙන් 164ක් කියලා කියන්නේ ග්‍රෑම් 160යි. ග්‍රෑම් කියලා පස්සේ මොකද දාගමු. දැන් ඕනේ නම් අපි ආයෙ ලියනවා. මිශ්‍ර ලෝහයෙන් 100ට එකක් ගන්න නේ. 64 64න් බෙදෙන එතකොට 100ට 1. එහෙනම් මේ පැත්තත් අනිවාර්යයෙන්ම 64න් බෙදන්න ඕනේ. එහෙනම් මුළු මිශ්‍ර ලෝහයේ ස්කන්ධය ගන්න තියෙන්නේ. එහෙනම් මේ මිශ්‍ර ලෝහයෙන් 100ක් නේ. කියන්නේ 164න් බෙදලා 100න් ගුණ කරනවා. හොඳයි අපි සුළු කරලා බලමු නේද? දැන් මෙතන සුළු කරන්නේ කොහොමද? 160ට තියෙනවා නම් මේ බලන්න 160ට 8 වරක් චක්‍රය ඔන්න පේනවා මට 8 වරක් 8 64යි. 16ට 8 යොදගෙන 160ට 20යි. ඔන්න ටික ටික සුළු කර ගන්නත් පුළුවන්. ඊට පස්සේ 8ට 4 ගොඩවල් නැත්නම් මෙහෙම කරමුකෝ. එහෙම පැහැදිලි නැත්නම් අපි දැන් කරන්න යන්නේ මෙතන 20 ඒවා 100ක් 2000යි නේද? 2000 බෙදමු 8න්. 20 2000යි 2008න් බෙදුවොත් කීයද ඒතොර එන්නේ? අද කෙනෙක් ඉන්නවනේ කියන්න බලන්න. 20ට 8 2යි 4ක් 16යි 4ක් ඉතුරු 40 ගත්ත පාන 7 බිංදු ගත්ත පාන හරියට හරි 250යි ග්‍රෑම්. එහෙනම් මේ මිශ්‍ර ලෝහයේ මුළු ස්කන්ධය නම් ග්‍රෑම් 250. නක්ලියන මිශ්‍ර ලෝහයේ මුළු ස්කන්ධය සමානයි ග්‍රෑම් 250යි. හොඳයි අපි එහෙනම් පස්වෙනි ගැටලුවත් ඒ විදිහට සාකච්ඡා කරමු. පස්වෙනි ගැටලුව කියන්නේ මොකක්ද කියලා බලන්න ටක් ගන්න. මිනිසෙක් තමන් සතු වාහනේ විකුණනවා. ඒ විකුණලා ඒ මුදලින් 105ක් තරගකරුවෙක් දෙනවා. තරගකරුවෙක් කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපිට වාහනයක් විකුණ ගන්න ඕන නම් මොකක් හරි දෙයක් විකුණ ගන්න ඕන නේද? අපි කාට හරි කියනවා. එතකොට හරි. දැන් මම ඔයාලගේ වාහනේ විකුණන්න ගන්න. මේ කියන්නේ කාට හරි කියන්න කියලා ගිහිල්ලා බ්‍රෝකර් කියලා කියන්නේ. අන්න තරගකාරයා නැත්තම් බ්‍රෝකර් නේ. එයා ඊට පස්සේ විකුණන්න ඕන තව ගණන් කාර්යයක් හොයාගෙන එයාට විකුණලා ඒ විකුණපු ගානේ ඔන්න දැන් එහෙනම් මට ගානක් ඔයාලා දෙන්න ඕනේ. නේ ඔයාලා විකුණ ගන්න. එහෙම තමයි ඉතින් මේ බ්‍රෝකර්ස්ලාගේ රාජකාරිය. ඒකත් රස්සාවක් බලන් ගියාම නේද? ඒ ගොඩක් නේද? එහෙම තමයි දැන් රස්සේ තුන නිකන් ඉඳලා මහන්සියක් නැතුව හොයන්න ඔන්න නේද? ඔන්න ක්‍රම තමයි තියෙන්නේ. ඉතින් අපි ඉතින් අතන මහන්සිලා නේ. يعني අම්මලා තාත්තලා එන කුඹුරු කොටලා නේද වගා කරලා ඉතින් රස්සාවට ගිහිල්ලා නේද? ඒකට අර වගේ කට්ටියක් ඉන්නවා. මේක නිකන් ඉඳලා සල්ලි ගන්නවා කියන්නේ. නේ. අපි එහෙමම මහන්සිලා අම්මලා තාත්තලා මහන්සිලා තමයි නේද? එතන කීයක් කරවල වලට පන්ති ගාස්තු දෙන්නේ. මතක් කරගන්නකෝ ඈ. හරි. මිනිසෙක් තමන් සතු වාහන විකිණිල්ලන් දුන්නේ 105ක් තරව ලැබෙනවා. ඔහුට ඉතිරි මුදල රුපියල් 4,75,000යි. එහෙනම් අපි මේකට ඉස්සර තීරුම් ගමුකෝ. තරව ගාස්තුව. එමුලිමු. තරව ගාස්තුව 105යි. 100ක් වුණොත් 5 දෙන්න. එහෙනම් ඉතිරි මුදල් තරව ගාස්තුව වල පස්සේ ඉතිරි මුදල් ප්‍රමාණය. එහෙනම් 100න් 5 කඩු කරාම කීයක් තමයි ළඟ තියෙනවා? 95. 95. එතකොට මුළු මුදලින් 195ක් තමයි දීලා තියෙන්නේ. 4,70,000. එහෙනම් වාහනේ විකුණු මිල ගන්නේ නම් මුළු මුදල ගන්න තියෙන්නේ. එහෙනම් මුළු මුදලින් 195ක් කියලා කියන්නේ නම් බලන්නකො 4,75,000යි. දැන් ළමයි වාහනයක් 4,75,000යි නෙවෙයි.
දැන් ලක්ෂ 50ක් විතර වෙනවා සාමාන්‍ය වාහනයක්. සාමාන්‍ය මිනිස්සුන්ට නම් මේ ලංකාවේ වාහනයක් ගන්න ඇත්තටම බෑ. නේද? හොරකම් කරලා එහෙම කරලා නේද? සාධාරණව හම්බ කරලා කාටවත් ඔන්න ලංකාවේ ජීවත් වෙන්න බෑ. ඒකින්ද තමයි ඔයාලට කියන්නේ හොඳට ඉගෙනගෙන නේද? ඉගෙන ගත්තොත් තමයි මොන හරි ඉස්සරහට දැන් කොයි රටකට හරි ගන්නලා මොන හරි Tamanට අවශ්‍ය දෙයක් ගන්න පුළුවන්. දැන් ඔයාලට ආස දෙයක් ඇත්තටම ලංකාවේ අරන් දෙන්න අම්මලා තාත්තලාට බෑ. නේද? හාල් කිලෝවක් ගන්න ගෙදර අම්මලාට බොහොම හරි පොල් තෙල් ටික මිරිස් ටික එහෙම ඔයාලට කියන්නේ නේද? මේවා ඉතාමත්ම ඔයාලට පන්ති කාර්යත් වල අනම්මනම් වලදී නේද? මේලා කරන්නේ බොහොම අමාරුයි. මේවා කියන්නේ නැහැ ඉතින් අම්මලා. පුළුවන් නැති නේද? ඇදගෙන යනවා. හරි. ඒකෝර මේ බලන්න මුළු මුදලින් 100ට 1ක් කියලා කියන්නේ මොකද්ද? 4,75,000 95. එහෙනම් මුළු මුදලින් 100ට 100ක් කියලා කියන්නේ මොකද්ද? 4,75,000 බෙදීම 95 ගුණ කිරීම 100. දැන් මේ ටික සුළු කළොත් කියන්නේ බලන්න. හොඳයි. මේක දැන් සුළු කරගෙන ගියාට පස්සේ අපිට එනවා ලක්ෂ 5ක්. එහෙනම් 4,75,000ට විකුණලා තියෙන්නේ. හැබැයි ඒකෙන් ඇත්තට ඒ වාහනේ විකුණලා තියෙන ලක්ෂ 5ට ඒකෙන් එයාගේ අතේ ඉතුරු වෙලා තියෙන 4,75,000. එහෙනම් වාහනේ විකුණු මිල තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් වාහනය මට දැන් ඊට මත හිමීට ලියන්න විකුණු මිල සමානයි රුපියල් ලක්ෂ 5යි බිංදු නේද ළමයි 5යි මට මතක තියාගන්න හරියයි ලක්ෂ 5ට දැන් දෙවෙනි එක අහනවා මොකද්ද තරව් ගාස්තුව හරි කොලේසිනේ තරව් ගාස්තුව කියලා කියන්නේ මොකද්ද ලක්ෂ 5න් 4,75,000ක් අඩු කරනවා. යාළුවගේ ඉතිරි ප්‍රමාණය අඩු කරාම කීයක් දෙන්න ළමයි? නිකම්ම දැක්ක ගමන් කියන්න 25,000ක් ඔන්න තරව ගාස්තු විදියට දෙනවා. හොඳයි එහෙනම් 6 වෙනි ගැටලුව. කම්හලක සේවයේ දෙන සේවකයන්ගෙන් 140ක් ගැහැණු ළමයි. ඔන්න ගැහැණු ළමයි ප්‍රතිශතය අපි ඒක පොඩ්ඩක් ලියාගමු. ගැහැණු ළමයි ප්‍රතිශතය 140. එහෙනම් මට කියන්න බලන්න ළමයි මේ කම්හලේ වැඩ කරන පිරිමි ළමයි ප්‍රතිශතය 100ක් වුණොත් 40ක් ගැහැණු. අන්න එහෙනම් පිරිමි ළමයි ප්‍රතිශතය 100ට 60 හොඳයි. 160යි. එතකොට මේ පිරිමි ළමයි ගන්න තමයි දීලා තියෙන්නේ. එහෙනම් කම්හලේ සේවයේ දෙන පිරිමි ළමයි ගන්න 75ක් ඊට දීලා තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් ගැහැණු ළමයි ප්‍රතිශතය දුන්නට අපිට මේ ගැටලුවේ පිරිමි ළමයි ප්‍රතිශතය අනිවාර්යෙන් හොයාගන්න වෙනවා. මේ ගැටලුව ඉස්සරහට විසඳගෙන යන්න. හරි. දැන් අපි මේකෙන් අහන්නේ ඇත්තට මුළු සේවකයන් ගන්න මේ මාතෘකාවේ තියෙන මුළු ප්‍රමාණය හේතු කියලා ඔයාලට මතකනේ මේ මාතෘකාව තිබ්බා. එතකොට මුළු සේවකයන් ගණනි මුළු සේවකයන් ගණනි මුළු සේවකයන් ගණනි 160ක් කියලා කියන්නේ නම් 75යි. මේ විදිහට ලියාගෙන යමු මුළු සේවකයන් ගණනි මුළු සේවකයන් ගණනි 100ට 1ක් කියලා කියන්නේ නම් මොකක්ද 75 බෙදමු කියන ළමයි 60න් බෙදමු එනම් මුළු සේවකයන් ගණනින් 100ට 100ක් කියලා කියන්නේ හරියටම හරි. දැන් අපි සුළු කරමු. හොඳයි. එහෙනම් අපිට තියෙන්නේ මේ බිඳුවට බිඳු සුළු වෙලා 75 10න් ගුණ කරාම 750. මේ 750 අපිට බෙදන්න ඕනේ ළමයි 6.
7ට 6 1යි 6 1 6යි 7න් 6ක් අඩු කරාම 1යි මේ 5 පහළට ගන්න පුළුවන් 15ට 6 ඒවා 2යි 6 අර 2 12යි 15න් 12 3යි 30ට 6 ගොඩවල් 5යි එහෙනම් මෙතන අවසාන සුළුසින් 100ක් කියන්නේ එහෙනම් 125යි එහෙනම් එම නිසා සේවය මුළු සේවකයන් ගන්න. ලියන්නේ මුළු සේවකයන් ගණන 125ක් වේ. ඔන්න ඔය විදිහට අපිට 6 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු ගන්න පුළුවන්.